समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විඤ්ජති සෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතං මුංචෙය්‍ය පාපකං තී. සෑම දිනාටම උතුම් වූ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් සඳලංකා ටීවී මාධ්‍ය ජාලයේ විදායක අධ්‍යක්ෂක අවසරයි අතිපූජනීය ගෞරවනීය ශාස්ත්‍රවේදී පඬිත පූජ්‍යපාද ඉහළගම ඉන්දරතන අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම ශාස්ත්‍රවේදී පඬිත අපේ තෝරපිටියේ සරණ ගෞරවනීය පඬිත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම ශාස්ත්‍රවේදී පඬිත කඩුගන්නාවේ සුගතරතන පඬිත හාමුදුරුවන් වහන්සේ වරප්‍රමුඛ සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වත්නි, හැම දිනම අද මේ උතුම් පොහෝ දවසේ බලාපොරොත්තු වන්නේ සඳලංකා ටීවී ඔස්සේ ගෙනෙන පොහෝ දින ආගමික වැඩසටහන් මාලාවේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නටයි සියලු දෙනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ. හැම දෙනාගේම ජීවිතවල අඩුපාඩු හදාගන්න, තමන්ට මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය යහපත්ව ගත කරන්නත්, ඒ වගේම සංසාර ගමන කෙටි කරගන්නත් මේ බුදුරජාණන් වහන්සේගේ වටිනා ධර්ම කාරණා සියලු දෙනාටම මහත් වූ ආශිර්වාදයක් මේ සංසාර ගමනට. ඉතින් එහෙමනම් මේ සියලු දෙනාම මේ උතුම් ධර්ම කාරණා හොඳින් ශ්‍රවණය කරලා මේ කියා දෙන ධර්ම කාරණා තමන්ගේ සිත් තුළ ධාරණය කරගෙන හැම දෙනාම ධර්මානුකූලව තමන්ගේ ජීවිත හැඩගස්ව ගන්න සියලු දෙනාම උත්සාහවන්ත වෙන්නට ඕනි පින්වත්නි. අද ධර්ම දේශනාවේදී මා කල්පනා කළා ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන වටිනා පුංචි ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරලා දෙන්න. මා මුලින් ගාථාවක් සිහිපත් කළා. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේසෝ යත්තට්ඨිතං මුංචෙය්‍ය පාපකම්මං.
පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඔබලා හිතන්න තමන් කියලා යම් පුජ්‍යලේ කවුරු හරි කෙනෙක් යම් අකුසල කර්මයක් සිද්ධ කරලා එයින් ගැලවීමට නොයෙකුත් ක්‍රම යොදන්නට පුළුවන් පින්නතුනි. දැන් දන්නවා සමහර කෙනෙක් යම් බොරුවක් කීවොත් ඒ බොරුව වහන්න තව කොච්චර දේවල් කියනවද? තව කොච්චර දේවල් ඒ පිළිබඳව නොයෙක් දේවල් කියලා Taman මේ දේ කළේ නෑ කියන්න අඟවනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි යම් පුජ්‍යලේක් යම් අකුසල කර්මයක් සිද්ධ කරලා ඒ කෙනා එයින් බේරෙන්න කුමන ආකාරයෙන් උත්සාහ කළත් පුළුවන්කමක් නැහැ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් යම් අකුසල කර්මයක් සිද්ධ කරලා අහසටත් පොළවටත් මේ අතර කොහේ හරි තැනක ගිහිල්ලා සැඟවෙනවා. සැඟවිලා ඒ කෙනා තමන් කරපු අකුසලයෙන් බේරෙන්න වෑයම් කරනවා. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔහුට බේරෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. සමුද්ද මජ්ජේ යම් කිසි කෙනෙක් යම් අකුසලයක් කරලා ඒ කෙනා මහා සාගරයේ මැද ගිහිල්ලා සැඟවෙනවා තමන් එයින් බේරෙන්න කියලා හිතාගෙන. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි මහා සාගරයේ මැදට වෙලා අපි ආරක්ෂිතව ජීවත් වුණත් අපිට අපි කළ අකුසල කර්ම වලින් අපිට අපි කළ වැරදි වැඩ වලින් එහි විපාකයෙන් කවදාවත් බේරෙන්න පුළුවන්කමක් නැහැ කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. න පබ්බතානං විවරම් පවිස්ස යම් කිසි කෙනෙක් පින්වත්නි යම් අකුසලයක් කරලා පර්වතයක ගිහිල්ලා සැඟවෙනවා. ඒ සැඟවුණත් ඒ කෙනාට සැඟවිලා ඉන්න පුළුවන්කම තිබුණත් ඔහු කළ අකුසලයෙන් පින්වත්නි ඔහුට බේරීමක් ලැබෙන්නේ නැහැ. න පබ්බතානං විවරම් පවිස්ස පර්වත ගුහාවක හරි එහෙම නැත්නම් කොහේ හරි සැඟවිලා හිටියොත් ඒත් පින්වත්නි ඔහුට තමන් කළ අකුසල කර්මයෙන් ගැලවීමක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. න පබ්බතානං විවරම් පවිස්ස න විජ්ජතිසෝ ජගතිප්පදේශෝ යත්තට්ටිතං මුංචෙය්‍ය පාපකම්මං යම් කිසි කෙනෙක් පින්වත්නි තමන් යම් අකුසලයක් කරලා තමන් ඉන්න පළාතෙන් වෙන පළාතක ගිහිල්ලා සැඟවෙනවා. එහෙම සැඟවිලා ඉන්න පුළුවන්. හැබැයි පින්වත්නි තමන් කළ අකුසලයෙන් සැඟවෙන්න පුළුවන්කමක් නැහැ. තමන් ඉන්න රටෙන් වෙන රටකට ගිහිල්ලා සැඟවෙනවා. ඒත් පින්වත්නි තමන් කළ අකුසලයේ විපාකය කොයි තැනක හිටියත් තමන්ට ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. යත්තට්ටිතං මුංචෙය්‍ය පාපකම්මං තමන් කළා වූ ඒ අකුසල කර්මවල විපාක පින්වත්නි කවදා හරි දවසක තමන්ට විපාකයේ පිණිස ලැබෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ මේ ගාථාවෙන් පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනි මේ ගාථාවේ අපි මේ අද ධර්ම දේශනාවේදී ඔබට මේ පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ තමන් කරන්නා වූ කර්ම පිළිබඳව කර්මයේ පිළිබඳව යමක් ඔබට පැහැදිලි කරලා දෙන්නටයි අප මේ මොහොතේදී කල්පනා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පින්නතුන් හැමෝම දන්නවා ධම්මපදයේ තියෙන පළවෙනි ගාථාව සහ දෙවෙනි ගාථාව. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන්වේති චක්ඛංව වහතෝ පදං. ධම්මපදයේ පළවෙනි ගාථාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි යම් කිසි කෙනෙක් පදුට්ඨේන මනසා
තමන්ගේ සිතේ අපැහැදීමකින් තමන්ගේ සිතේ අකුසල චේතනාවකින් යම් කිසි දෙයක් කරනවා නම් කියනවා නම් එහි විපාක පින්වත්නි ගුණා පසුපස බැඳි කරත්තරෝ දෙමෙන් තමන්ගේ පසුපස්සේ ඇවිල්ලා යම් දවසක මේ සංසාරයේ දුක් විපාක ළඟා කර දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තිබෙනවා. ඒ වගේම පින්වත්නි ධම්මපදයේ ඊළඟ ගාථාවෙන් පැහැදිලි කරනවා මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පසන්නේන වාසතිවා කරෝතිවා තතෝ නං සුඛ මන්වේති ඡායාව අනපායිනි. යම් කිසි කෙනෙක් පින්වත්නි තමන්ගේ සිතේ පැහැදීමකින් පසන්නේන මනසා පැහැදුණු මනසකින් යම් කිසි කෙනෙක් යම් දෙයක් කරනවා නම් යම් දෙයක් කියනවා නම් පින්වත්නි එයට අදාළ විපාකය ඡායාව අනපායිනි තමා අත්නොහැර යන සෙවණැල්ල වගේ තමන්ගේ පසුපස්සේ ඇවිල්ලා සංසාරයේදී පින්වත්නි සැප විපාක ළඟා කර දෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හොඳින් අවබෝධ කරගන්නට ඕනි පින්වත්නි. තමන් යම් කුසල කර්මයක් කළොත් ඒ කුසල කර්මයේහි විපාක සංසාර ගමනේ තමන් නිවන් දකින ආත්මයේ දක්වාම පසුපස්සේ ඇවිල්ලා විපාක ලැබෙන්න පුළුවන්. තමන් යම් අකුසල කර්මයක් කළොත් පින්වත්නි ඒ අකුසල කර්මයට අදාළ විපාකත් තමන්ගේ පසුපස්සේ ඇවිල්ලා පින්වත්නි සංසාරේ කවදා හරි දවසක විපාක ලැබෙන්න පුළුවන් කියන එක හැම දිනාම අවබෝධ කරගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ කර්මයේ පිළිබඳව දේශනා කරනකොට බොහෝ තැන්වල උන්වහන්සේ ධර්ම කාරණා අපට පැහැදිලි කරලා දීලා තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. පින්නතුනි මේ සංසාරයේ සත්වයාගේ සංසාර ගමනේ නොයෙකුත් උස් පහත්කම් ඇති වෙලා තිබෙන්නේ කර්මයට අනුව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ සමාජ දිහා බලන්න සමහර අය මහා ධනවතුන්, සමහර අය දුප්පතුන්, සමහර අය ඉන්නවා බොහෝම ප්‍රඥාවන්තයි, සමහර අය ඉන්නවා නූගත් අය, සමහර අය ඉන්නවා බොහොම නිරෝගී සම්පන්න අය, සමහර අය ඉන්නවා උපදිනකොටම ලෙඩ රෝගත් එක්ක උපදින්නේ, ජීවිත කාලයෙන් බොහෝ කාලයක් ජීවත් වෙන්නේ ලෙඩ රෝගත් එක්ක. එහෙම ඉන්නවා සමහර අය. සමහර අය ඉන්නවා පින්වත්නි මේ සංසාර ගමනේ දීර්ඝායුෂ ලබනවා. කුමන ආත්මයක උප්පත්තියක් ලැබුවත් දීර්ඝායුෂ වින්දනය කරන අය ඉන්නවා. තව සමහර අය ඉන්නවා පින්වත්නි අඩු ආයුෂ වලින් මරණයටපත් වෙන අය. තව සමහර අය ඉන්නවා රූපයෙන් බොහොම ලස්සන අය. තවත් සමහර අය ඉන්නවා පින්නතුනි රූපයෙන් බොහොම අවලස්සන අය. මේ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි කම්මං සත්තේ විභජති යදිදං හීනප්පනීතතාය. මේ සංසාරයේ සත්වයා තුල නොයෙකුත් උස් පහත්කම් පවතින්නේ, නොයෙකුත් ભેද බින්නතා අඩු වැඩි වශයෙන් අපිට ලැබිලා තියෙන පින්වත්නි කවුරුවත් දීපු දෙයක් නෙවෙයි. තමන් සංසාරේ කරගත්ත කුසල විපාකවලත් අකුසල විපාකවලත් ප්‍රතිඵල වශයෙන් තමයි පින්නතුනි අපිට සංසාරේ මේ දේවල් ලැබිලා තියෙන්නේ. ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබට මේ ලැබිලා තියෙන මේ මනුස්ස ජීවිතය තුල යම් දෙයක් ලැබිලා තියෙනවා නම් ඒ දේ ලැබිලා තියෙන්නේ පින්වත්නි තමන් සංසාරේ කරපු කර්ම ශක්තියින් වල විපාක වශයෙන්. කර්මය කියලා කියන්නේ ඒකයි පින්වත්නි. කවුරුවත් කරලා දෙන දෙයක් නෙවෙයි. තමන් සංසාරේ උපනුපන් ආත්මවල තමන් කරගෙන තියෙන්නේ මොනවද? කුසල කර්ම කරගෙන තියෙනවා නම් සංසාරේ පින්වත්නි අපිට සැප විපාක ලැබෙනවා.
අපි අකුසල කර්ම කරගෙන තියෙනවා නම් පින්වත්නි සංසාරේ අපිට ඒ අකුසල කර්මවල දුක් විපාක අපිට විඳින්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කර්මයේ පිළිබඳව තවත් දේශනා කරනවා පින්වත්නි. කම්මස්ස කතා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි. පින්නතුනි කර්මය කියලා කියන්නේ හරියට නෑදෑයෙක් වගේ. කර්මය කියලා කියන්නේ පින්වත්නි හරියට දායාදයක් වගේ. කම්ම පටිසරණෝ කර්මයේ පින්වත්නි නිරන්තරයෙන් අපි පිළිසරණ කරගෙනයි ජීවත් වෙන්නේ වාසය කරන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ අපට මෙහින් පැහැදිලි කරන්නේ පින්වත්නි සත්වයාගේ සංසාර ගමනේ කර්මය කියන එක ඉතාමත්ම වැදගත් කියන එකයි උන්වහන්සේ අපිට පැහැදිලි කරලා දෙන්නේ පින්වත්නි. මේ බණ අහන ඔබත් නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතු දේ තමයි මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය තුළ මේ මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම අපි තේරුම් අරගෙන යහපත් ලෙස නිවැරදි ලෙස ධර්මානුධර්ම ප්‍රතිපත්ති වලින් නියැලෙමින් තමන්ගේ මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතය අර්ථාන්විත ලෙස ගත කරන්නත් ඒ වගේම සංසාර ගමන කෙටි කරගන්න අවශ්‍ය කරන කුසල ධර්මයන් සම්පාදනය කරගන්නටත් අප හැම දෙනාම පින්වත්නි වෑයම් කරන්නට ඕනේ උත්සාහවන්ත වෙන්නට ඕනේ. එහෙම යහපත් ජීවිතයක් ගත කළොත් අපිට මෙලව ජීවිත සැපවත්ව ගත කරන්න සංසාර ගමන සැපවත් වෙන්න නිවන් දකින්න පින්වත්නි ඒකාන්තයෙන්ම ඒ කාරණාවන් අපේ සංසාර ගමනට උදව්වක් වෙනවා. පින්නතුනි කර්මය ගැන අපාද ධර්ම දේශනාවේදී ඔබට කියලා දෙන මේ මොහොතේ කර්මයේ පිළිබඳව තවත් වැඩි දුරට යමක් ඔබට පැහැදිලි කරගන්න මේ පින්නතුන් ධර්ම කාරණාවලුත් එක්ක අපි අද මේ මොහොතේදී ඔබට පුංචි කතා දෙක තුනක් ගෙනහැර දක්වමින් කර්මයේ පිළිබඳව ඔබට පැහැදිලි කරලා දෙන්න කල්පනා කරනවා. පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා මහා කාල කියලා උපාසකයෙක්. ඔබලා අහලත් ඇති මහා කාල කියන උපාසකයා පින්වත්නි සතර පෝයටම දින 8ක් සීල් සමාදන් වෙච්ච උපාසකයෙක්. මේ මහා කාල උපාසකයා පෝයට කලින් දවසේ විහාරස්ථානයට යනවා පන්සලට යනවා. ගිහිල්ලා පෝයට කලින් දවසේ සීල් සමාදන් වෙලා පොහොය දවසේ සීල් සමාදන් වෙලා පන්සලේ ඉඳලා පොහොයට පහුවෙනිදා පාන්දර තමයි පින්වත්නි විහාරස්ථානයෙන් පිටත් වෙලා යන්නේ. අපේ පැරණුන්ගේ පැරණි දෙමව්පියොත් ඒ කාලේ අපි දන්නවා පොහොයට කලින් දවසේ පන්සලට ඇවිල්ලා ඒ කටයුතු ආදිය සිද්ධ කරලා පොහොය දවසේ සීල් සමාදන් වීම කටයුතු කරලා පහුවෙනිදා උදේට තමා සීල් පවාරණය කරලා යන්නේ. එතකොට මහා කාල උපාසකයාත් පින්වත්නි මාසෙට පොය 4ක් තියෙනවා. මේ 4 පොයටම දින 8ක් සීල් සමාදන් වෙච්ච උපාසකයෙක්. එක දවසක් මේ මහා කාල උපාසකයා පින්වත්නි සීල් සමාදන් වෙලා පහුවෙනිදා පොහොයට පහුවෙනිදා පාන්දර ආරාමයෙන් පිටත් වෙලා ගෙදර යන්න පිටත් වුණා. එදාම පින්වත්නි රාත්‍රියේ ඒ ගමේ නිවෙස් වලට හොරෙක් පැනලා බඩු හොරකම් කරලා තිබුණා. නිවෙස් වලට හොරකමේ ඇවිල්ලා. එතකොට මේ ගමේ අය කලබලයටපත් වුණා. ගෙවල් වලට හොරු පැනලා බඩු මුට්ටු හොරකම් කරනවා කියලා ගෙවල් වල මිනිස්සු කෑකෝ ගහලා දැන් හැමෝම එකතු වෙලා මේ හොරා හොයනවා පින්වත්නි. ඒ වෙලාවේදී දැන් මිනිස්සු එකතු වෙලා අද වගේ ওই ගම් වල යම් කරදරයක් වුණාම මිනිස්සු එකතු වෙලා ඒ අයට පහර දෙනවා, ගහනවා, ඒ අය අල්ලනවා, ගස් බඳිනවා වගේ දේවල් කරනවා. එතකොට මේ හොරු
ගමට පැනලා බඩු මුට්ටු හොරකම් කරගෙන යන්න ගියා. මිනිස්සුත් කලබල වෙලා දැන් පාර තොටේ එක එක මාර්ගවල ගිහිල්ලා මේ හොරු හොයනවා පින්වත්නි. මෙහෙම හොරු හොයාගෙන යනකොට පිරිස් නොයෙක් පාරවල් වලට බෙදිලා කණ්ඩායම් වශයෙන් ගියා. එක පිරිසක් පින්වත්නි දැන් මේ මහා කාල උපාසකයා සීල් සමාදන් වෙලා ඉඳලා මේ ආරාමයේ දෙස ඉඳලා ගෙදර යන්න පිටත් වුණා. මහා කාල උපාසකයා පින්නතුනි ඒ ආරාමයේ කිට්ටුවම තිබුණ පොකුණක්. මේ පොකුණ ළඟට ඇවිල්ලා මුහුණකට හොද ගන්න ටිකක් පොකුණට බැස්සා. ඒ බැහැලා මුහුණකට හොදගෙන ඉන්නකොට අර මහා කාල උපාසකයා මූණ සෝදමින් ඉන්නවා. අර හොරකමේ ගිය හොරු කණ්ඩායමත් පින්වත්නි තමන්ගෙන ආපු බඩු මුට්ටු ටික අර මහා කාල උපාසකයා මූණ සෝදමින් ඉන්න පොකුණ ළඟ තිබුණා පුංචි කැලෑවක්. ඒ කැලෑවට විසි කරලා දාලා හොරු ටික හැංගුණා. දැන් හොරු අල්ලන්න ගමේ මිනිස්සු පස්සෙන් එලෝගෙන එනකොට ඒ අය දැක්ක පින්වත්නි අර පුංචි කැලෑවේ අර අරගෙන ආපු බඩු භාණ්ඩ ටික විසි කරලා හංගලා තියෙනවා. ඊට පස්සේ මේ බඩු භාණ්ඩ ටික දැකලා මේ මිනිස්සු තවත් හෙව්වා මේ ළඟපාතම මේ හොරකමේ ආපු අය ඇති කියලා. ඒ වෙලාවේදී පින්වත්නි මහා කාල උපාසකයා අර පොකුණට බැහැලා මුහුණ සෝදමින් ඉන්නව අර පිරිස දැක්කා. දැක්කට පස්සේ පින්වත්නි ඒ හොරු අල්ලන්න ආපු ගමේ මිනිස්සු මොකද කළේ? අර මහා කාල උපාසකයව අල්ලගෙන උඹ නේද හොරකමේ ආවේ මේ ගමට පැනලා බඩු මුට්ටු හොරකම් කළේ කියලා අර මහා කාල උපාසකයාට හොඳටම ගහන්න පටන් ගත්තා. ගහලා පින්වත්නි මහා කාල උපාසකයා ජීවිතක්ෂයටපත් වුණා. එතකොට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබට උනත් හිතෙන්න පුළුවන් මේ මහා කාල උපාසකයා පින්වත්නි හොරකමේ ගියේ නැහැ. හොරකමේ ගියේ හොරු කණ්ඩායම. නමුත් මහා කාල උපාසකයා සිල් පවාරණය කරලා මේ කළුවරේම පාන්දර ගෙදර යන අවස්ථාවේ පොකුණට බැහැලා මූණ හොදනකොට තමයි අර හොරු අල්ලන්න ආපු අයගේ ගුටි කෑම් වලින් මරණයටපත් උනේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම දෙයක් උනේ කියලා. සතර පොයට දින 8ක් සීල් සමාදන් වෙලා බොහොම ධාර්මික ජීවිතයක් ගත කරපු මේ මහා කාල උපාසකයා සොරු කණ්ඩායමක් අතින් ගුටි කාලා මරණයටපත් වුණා. පින්නතුනි එදා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න සමේ භික්ෂූන් වහන්සේලාටත් මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඇයි මහා කාල උපාසකයා මෙච්චර ධාර්මික ජීවිතයක් ගත කරගෙන යහපත්ව හිටපු කෙනා Taman නොකරපු වැරදකට අර හොරු අල්ලන්න ආපු කණ්ඩායමේ ගුටි කාලා මරණයටපත් වුණා. ඒ වෙලාවේදී පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා භික්ෂූන් වහන්සේලාට මහණෙනි මේ මහා කාල උපාසකයා එක්තරා ආත්මයක මිනිසෙක් වෙලා ඉපදිලා ඉන්න කාලේ මෙයාගේ රැකියාව තමයි වෙළඳාමේ යනවා. ගෙවල් වල ගිහිල්ලා නොයෙකුත් බඩු මුට්ටු අරගෙන ගිහිල්ලා විකුණනවා. අදත් පින්නතුණි මේ වර්තමානයේ නොයෙකුත් ව්‍යාපාර කටයුතු කරන ගමින් ගමට ගිහිල්ලා නොයෙක් දේවල් විකුණන අය ඉන්න අන්න ඒ වගේ කෙනෙක්. එතකොට මේ මහා කාල උපාසකයා ඒ ආත්මේ මේ මනුස්ස ආත්මයක් බල හිටියේ. ඉතින් එයා වෙළඳාමේ කරලා ගිහිල්ලා ජීවත් වෙන කෙනෙක්. මෙහෙම වෙළඳාමේ යනකොට පින්වත්නි ගෙදරක කාන්තාවක් සමග මේ මහා කාල උපාසකයා එදා ආත්මෙදී සම්බන්ධතාවයක් ගොඩනගා ගත්තා. අනියන් ඇසුරක් ගොඩනගා ගත්තා. එතකොට මේ කාන්තාව විවාහ වෙලා හිටියේ පින්වත්නි. දැන් ඔහොම සම්බන්ධතාවයේ පවත්වාගෙන යනවා. එතකොට එදා මෙයා කල්පනා කළා මේ කාන්තාවගේ ස්වාමියා ඝාතනය කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරලා පින්නතුනේ අර අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ මහා කාල උපාසකයා එදාත්මෙදී අර කාන්තාවගේ එයත් සමග තිබිච්ච අනියම් ඇසුර නිසා කාටත් හොරෙන් පින්වත්නි
ඒ කාන්තාවගේ ස්වාමියාව මරණයට පත් කළා. අන්න ඒ අකුසලය තමන් පසුපස්සෙන් ඇවිල්ලා පින්වත්නි තමන් ධාර්මික ජීවිතයක් ගත කළත් අර සොරු අල්ලන් ආපු පිරිස අතින් ගුටි කාලා මරණයට පත් වෙන්න උනේ පින්වත්නි තමන් අර ඊට ඉහත ආත්මයකදී කරගත් අර අකුසලයේ විපාක නිසා. අදත් වර්තමානයේ කොච්චර එවැනි දේවල් අපිට මේ සමාජය තුල අහන්නට දකින්නට ලැබෙනවද පින්වත්නි? සතියේකට දවස් කීපයකට වතාවක් එවැනි සම්බන්ධතා නිසා සමහර කාන්තාවෝ ඝාතනය කරලා, සමහර පිරිමි ඝාතනය කරලා, සමහර දෙමව්පියෝ මරණයට පත් කරලා, සමහර දරුවන්ව ඝාතනය කරලා මේ වගේ දේවල් අපිට පින්වත්නි කොච්චර අද අහන්න දකින්න ලැබෙනවද? එතකොට මේ පුංචි බණ කතාව ඔබට අපි සිහිපත් කළේ මහා කාල උපාසකයා කොච්චර ධාර්මිකව ජීවත් වුණත් පින්වත්නි අර ඊට ඉහත ආත්මයකදී අර කාන්තාවගේ ස්වාමියා ඝාතනය කිරීමේ අකුසලය නිසා තමන්ට සංසාරේ බොහෝ ආත්මවල අන් අයගෙන් ගුටි කාලා මරණයට පත් වෙන්න සිද්ධ වුණ බව අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්නට යෙදුණා. එතකොට අපි හොඳින් තේරුම් ගන්න ඕනේ පින්වත්නි මේ කර්මයේ ස්වභාවය පිළිබඳව. අපි හොඳ දෙයක් කළොත් ඒ හොඳ දේ විපාකත් අපේ පසුපස්සේ ගමන් කරනවා. අපි නරක දෙයක් කළොත් ඒ නරක දේ විපාකත් පින්වත්නි අපි පසුපස්සේ ගමන් කරනවා. ඒක අපි මනවින් හොඳින්ම තේරුම් ගන්න ඕන කාරණාවක්. අද වර්තමාන සමාජයේට මේ ධර්ම කාරණා බොහොම වටිනවා. බොහොම වැදගත් පින්වත්නි. මේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද කියන එක අපි තේරුම් අරගෙන ජීවත් වෙන ටික කාලේ මනුස්ස ගුණධර්ම ඇති කරගෙන අපි යහපත් ලෙස ගත කරන්න උත්සාහ කරන්නට ඕනි පින්වතුනි. බුද්ධ දේශනාවේ තවත් කාරණා ටිකක් අරගෙන ඔබට මේ කර්මයේ පිළිබඳව සිහිපත් කළොත් ඔබ අහලා තියෙනවා පින්වතුනි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතාව. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පින්වත්නි අවසාන අවස්ථාවේදී රහත් භාවයට පත් වුණා. නමුත් පින්වත්නි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ උන්වහන්සේගේ ශරීරේ පුංචි කුෂ්ඨයක් ඇවිල්ලා අබෑට විතර කුෂ්ඨයක් ඇවිල්ලා ඒවා ටිකෙන් ටික මුං ඇට වාගේ ලොකු වෙලා ඊළඟට නෙල්ලි ගෙඩි වාගේ ලොකු වෙලා ඒ ගෙඩි බෙලි ගෙඩි වාගේ ලොකු වෙලා පුපුරලා ශරීරේ පුරාම පින්වත්නි සැරව ගලමින් උන්වහන්සේට නැගිට ගන්නවත් බැරුව බොහොම වේදනාවෙන් තමයි උන්වහන්සේ පින්වත්නි අවසානයේටම මරණයටපත් උනේ. එතකොට මේ මොහොතේදී පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ රහත් වෙලා තමයි පින්වත්නි මේ සංසාර ගමන නිමා වුනේ. හැබැයි උන්වහන්සේ සසරේ කරගත් අකුසලයක් පින්වත්නි රහත් වෙන මොහොතේදී රහත් වෙන ආත්ම භාවයේදී උන්වහන්සේට විපාක පිණිස ලැබුණා. එක්තරා ආත්මයක මේ පින්නතුන් අහලා තියෙනවා උන්වහන්සේට ඉහත ආත්මයක මනුස්සාත්ම භාවයක් ලැබලා ඉන්න කාලෙක එයාගේ වැඩේ තමයි පින්වත්නි සත්ව ඝාතනය කරනවා. දඩේ මේ යනවා. අදත් වර්තමානයේ ගම්වල අපි දැකලා තියෙනවා නොයෙකුත් සතුන් අල්ලන්න මදු දානවා. ඒ අයට ආයුධ වගේ දේවල් සකස් කරලා මරණයට පත් කරනවා. නොයෙකුත් දේවල් කරලා සත්තු දඩයන් කරනවා. එතකොට මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට ඉහත ආත්මයක මස් වැද්දෙක්. එයාගේ වැඩේ තමයි සත්තු දඩයන් කරනවා. මෙයා පින්වත්නි මොකද කරන්නේ? කැලෑවට ගිහිල්ලා සත්තු අල්ලගෙන ඇවිල්ලා ඒ සත්තු උයනවා. මරණයට පත් කරලා උයනවා. වැඩිපුර සත්තු අහු වුණොත් ඒ සත්තු මොකද කරන්නේ? කකුල් බැඳලා ඒ සත්තුන්ගේ අත් කකුල් කඩලා තටු කපලා තටු බැඳලා ඒ සත්තුන්ව තියලා තියෙනවා. ඊළඟට පහුවෙනිදාට ඊළඟ දවසකට ඒ සත්තුන්ව නැවත ආහාරයට ගන්න පුළුවන් මරලා. එකපාරම මරන්නේ නැහැ. මරන්නේ අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඊතුරු සත්තු ගැට ගහලා අත් කකුල් කඩලා තියෙනවා. ඔන්න ඔය අකුසල කර්මයේ තමයි පින්වත්නි
තමන් වහන්සේ රහත් වෙන ආත්මයේදී පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ වශයෙන් ඉන්න ආත්මෙදී රහත් භාවයට ලැබුවත් තමන් වහන්සේගේ ශරීරයේ කුෂ්ඨ ඇවිල්ලා ඒ කුෂ්ඨ ලොකු වෙලා ඒවා පැසවලා සැරව දාලා තමන්ට නැගිට ගන්න බැරි තැනටම තමන්ගේ අතපය පවා පින්වත්නි කැඩිලා බිඳිලා තත්ත්වයටපත් උනේ ඊට ඉහත ආත්මයේ කර සත්තුන්ට දීපු දස වේදනාවන් නිසා සත්තුන්ගේ අත් කකුල් කඩලා තටු කපලා ගැට ගහලා මේ වගේ නොයේකුත් දේවල් සිද්ධ කළ නිසා තමයි පින්වත්නි ඒ තත්ත්වයටපත් උනේ. එතකොට ඔබට පැහැදිලි ඇති තමන් කරන කර්ම ශක්තිය කොච්චර බලවත්ද කියලා. අකුසලයක් කළොත් ඒ අකුසල පින්වත්නි අපි පසුපස් එනවා ගමන් කරනවා විපාක ලැබෙනවා. ධම්මපදයේ තියෙන අපි මුලින් සඳහන් කළ පළවෙනි ගාථාව මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන්වේති චක්කං වවහතෝ පදං. ඒ ගාථාව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චක්කුපාල මහරහතන් වහන්සේ වෙනුවෙන්. ඔබ අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ එක්තරා තරුණෙක් මෙයාට හිතුණ පින්වත්නි මහාන වෙන්න. මෙයා මහාන වෙලා මෙයාට උවමනා වුණා ඊ타මත් ඉක්මනින් රහත් භාවයට ලං වෙන්න. රහත් ඵලය ලබා ගන්න. දැන් මෙයා මොකද කරන්නේ පින්වත්නි? බොහෝ සෙයින් වෙහෙසෙනවා. මහන්සි වෙනවා රහත් භාවය ලබා ගන්න. උන්වහන්සේ රැය දවල් නැතුව භාවනාවට සිත යොමු කරමින් භාවනා කරමින් කාලය ගත කරන වෙලාවේ පින්වත්නි මේ හාමුදුරුවන්ට ඇස්වල ලෙඩක් ඇති වුණා. ඔය අදත් වර්තමානයේ සමහර බොහෝ දෙනාට ඇස්වල නොයෙකුත් ලෙඩ ඇති වෙනවා. ඒ වගේ මේ හාමුදුරුවන්ටත් අක්ෂි රෝගයක් ආවා. ඒ අක්ෂි රෝගේ ආවත් පින්වත්නි උන්වහන්සේ දැන් එක දිගටම කරන්නේ භාවනා කරන එක. ඒ මොකද උන්වහන්සේට රහත් වෙන්න තමයි උවමනාව තියෙන්නේ. තමන්ගේ ඇස් දෙකේ ලෙඩ ගැන හිතන්නෙත් නැහැ, බෙහෙතක් කරන්නෙත් නැහැ, භාවනාම කරනවා. ඔහොම භාවනා කරනකොට පින්වත්නි උන්වහන්සේගේ අර අක්ෂි රෝගය එන්න දරුණු වුණා, වැඩි වුණා. හැබැයි අවසානයේ උන්වහන්සේ භාවනාවටම සිත යොමු කරපු නිසා උන්වහන්සේට පින්වත්නි රහත් ඵලයටපත් වෙන්න අවස්ථාව ලැබුණා. හැබැයි රහත් ඵලයටපත් වුණ මොහොතේම උන්වහන්සේගේ ඇස් දෙකත් අර අක්ෂි රෝගය වැඩි වෙලා දරුණු වෙලා ඇස් දෙකත් පින්වත්නි අන්ධ භාවයටපත් වුණා. එතකොට බලන්න ඔබට හිතෙන්න පුළුවන් ඇයි මේ රහත් වෙන ආත්මයේදී ඇස් දෙක අන්ධ වුණේ කියලා. ඒක තමයි පින්වත්නි කර්මයේ ස්වභාවය. තමන් යම් අකුසලයක් යම් ආත්මයක කළොත් රහත් භාවයටපත් වෙන ආත්මයේදී හරි නිවන් දකින ආත්මයේදී හරි පින්වත්නි ඒකේ විපාක අපේ පසුපස්සේ ගමන් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. උන්වහන්සේට එහෙම දෙයක් වුණේ පින්වත්නි ඊට ඉහත ආත්මයක ඔබ අහලා තියෙනවා චක්කුපාල හාමුදුරුවෝ දක්ෂ අක්ෂි වෛද්‍යවරයෙක් එක ආත්මයක. මෙයා ළඟට එක කාන්තාවක් ආව, ඇස් දෙක පේන්නේ නැති කාන්තාවක් ඇස් දෙකට වෙදකම් කරගන්න. එතකොට මේ වෙද මහත්තයා අර කාන්තාවගේ ඇස් දෙකට වෙදකම් කළා, බෙහෙත් කළා. ඒ කාන්තාව ගෙදර ගියා. ටික දවසක් යනකොට පින්වත්නි ඒ කාන්තාවගේ නොපෙනිච්ච ඇස් දෙක පෙනෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ කාන්තාව කල්පනා කළා දැන් වෙද මහත්තයා ළඟට නිකන් යන්න බෑ, මොනවා හරි පඳුරු අරන් යන්න ඕනි, තෑගි බෝග අරන් යන්න ඕනි කියලා එයා දැනගත්තා. එහෙම හිතලා මේ කාන්තාව නැවතත් වෙද මහත්තයා ළඟට ගිහිල්ලා කිව්වා වෙද මහත්තයා ඔබතුමා බෙහෙත් කළාට ඇස් දෙකේ නම් කිසිම හොඳක් නැහැ, අඩුවීමක් නැහැ. හැබැයි වෙද මහත්තයා තේරුම් ගත්ත පින්වත්නි මේ කාන්තාව කපටිකමට තමයි මේ දේ කියන්නේ කියලා. එහෙම කරලා හිතලා අර කාන්තාවට කිව්වා එහෙනම් අපි නැවතත් බෙහෙත් කරමු කියලා. අර වෙද මහත්තයා මොකද කළේ පින්වත්නි? ආයෙත් වතාවක් බෙහෙත් කළා. අර කාන්තාවගේ පෙනෙන්න පටන් ගත්ත ඇස් දෙක ආයෙත් අන්ධ භාවයටපත් වෙනවා. එතකොට ඒ කාන්තාවගේ නොපෙනී තිබිච්ච ඇස් දෙක හොඳ වුණා. ඒ හොඳ වෙච්ච ඇස් දෙක නැවත අර වෙද මහත්තයා විසින්ම අන්ධ භාවයටපත් කළා.
ඒක තමයි පින්වත්නි කර්මය කියලා කියන්නේ. එතකොට ඒ දක්ෂ අක්ෂි වෛද්‍යවරයා පින්වත්නි ඒ කාන්තාවගේ ඇස් දෙක සුව කළ පින නිසා චක්කුපාල හාමුදුරුවන්ට රහත් ඵලය ලබන්නට පින තිබුණා. හැබැයි පින්වත්නි ඒ වෛද්‍යවරයා වශයෙන් ඉන්න කාලේ අර කාන්තාවගේ ඇස් දෙක නැවත වතාවක් අන්ධ කරපු අකුසලය ඒ කර්මයේ විපාක වශයෙන් පින්වත්නි චක්කුපාල හාමුදුරුවෝ රහත් උනත් ඒ අවසාන අවස්ථාවේදී උන්වහන්සේගේ ඇස් දෙකත් අන්ධ භාවයටපත් වුණා. එතකොට ඔබට තේරෙනවා ඇති පින්වත්නි මේ කර්මයේ ස්වභාවය පිළිබඳව මේ කර්මයේ කොච්චර බලවත්ද අපි කරන අකුසල කර්මවල විපාක කොච්චරද කියන එක පින්වත්නි ඔබට පැහැදිලි ඇති. යම් අකුසලයක් කළොත් ඒ අකුසල කර්මවල විපාක අපි පසුපස්සේ ඇවිල්ලා පින්වත්නි සංසාරේදී අපිට මේ ආත්මෙදී නොඋනත් ඊළඟ ඉදිරියේදී උපදින ආත්මයකදී හරි පින්වත්නි අපිට ඒවාහි විපාක විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අප ඔබ හැම දෙනාටම බොහොම මෙසිතින් සිහිපත් කරන්නේ තමන්ට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ධර්මානුකූලව ගත කරන්න. ආගමානුකූලව ගත කරන්න. ගුණධර්ම ඇතිව ජීවත් වෙන්න. ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල නියැලෙන්න. ලැබිලා තියෙන මනුස්ස ජීවිතයේ සතුටින් ජීවත් වෙලා යහපත්ව ජීවත් වෙලා පින්වත්නි සතුටින් මරණයටපත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපේ ජීවිතයක වටිනාකම තියෙන්නේ. එහෙම ජීවත් වුණොත් පින්වත්නි අපේ සංසාර ගමනත් අපිට කෙටි කරගන්න නිවන් දකින්න මාර්ගයේ පෑදෙනවා පින්වත්නි. ඒ වෙනුවෙන් අපි බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාව අනුව යමින් අපි අපේ ජීවිත වාසනාවන්තව ගත කරන්නට උත්සාහවන්ත වෙන්නට ඕනේ. ඉතින් එහෙමනම් අද මේ ධර්ම දේශනාවෙන් අපි ඔබට බොහොම මෙසිතින් කර්මයේ පිළිබඳව පුංචි ධර්ම කාරණා ටිකක් ඔබට අපි කියලා දුන්නේ ඔබලාගේ ජීවිත සකස් කරගන්න, තම තමන්ගේ ජීවිත හදාගන්න, අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු නිවැරදි කරගන්න, යහපත් සැපවත් ජීවිතයක් ගත කරන්න හැමදෙනාම බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාව උපකාරයක් කරගන්න, පිළිසරණක් කරගන්න කියලා සියලු දෙනාටම මේ සිතින් සිහිපත් කරමින් අද මේ උතුම් ධර්ම දේශනාව විශේෂයෙන් සඳලංකා ටීවී මාධ්‍ය ජාලය ඔස්සේ සෑම පොහොය දිනකම විසුරුවා හරිනු ලබන ආගමික වැඩසටහන් මාලාවේ අද මේ උතුම් පොහෝ දවසේ මේ උතුම් වැඩසටහන මේ ධර්ම දේශනාව ඊ타මත්ම මෙසිතින් යුක්තව සඳලංකා මාධ්‍ය ජාලයේ විදායක අධ්‍යක්ෂක ශාස්ත්‍රවේදී පණ්ඩිත අවසරයි පූජ්‍යපාද ඉහළගම ඉන්දරතන ගෞරවනීය ස්වාමින් වහන්සේ, ඒ වගේම ශාස්ත්‍රවේදී පණ්ඩිත අපේ තෝරපිටියේ සරණ ගෞරවනීය පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, ශාස්ත්‍රවේදී පණ්ඩිත කඩුගන්නාවේ සුගතරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ, මේ ස්වාමින් වහන්සේලා ලෝ සතන් වෙත සියලු දෙනාටම මේ ධර්මයේ ආස්වාදයේ මේ ධර්ම කාරණා ලෝකයට ගෙන යන්නට සඳලංකා මාධ්‍ය ආයතනය ආරම්භ කරමින් මේ වටිනා වූ සේවයක් සිද්ධ කරනවා. ඉතින් උන්වහන්සේලාට තව තවත් මෙවැනි වටිනා ශාසනික කටයුතු කරගෙන යන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, සියලු ආශිර්වාදය, සියලු ආරක්ෂාව ලැබේවා. ශක්තිය, ධෛර්ය, සියලු ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ උතුම් ධර්ම දේශනාව සඳලංකා ටීවී මාධ්‍ය ජාලයේ ඔස්සේ මෙලෙසින් විසුරුවා හරින්නට අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේගෙන සදැහැති දායකත්වයේ පුණ්‍යවන්ත දායකත්වයේගෙන කටයුතු කරමින් ලක්වාසීන්ටත් ලෝවාසීන්ටත් මේ උතුම් ධර්ම දේශනාව මේ උතුම් පොහෝ දවසේ ශ්‍රවණය කරන්නට, තම තමන්ගේ ජීවිතවලට වටිනා ධර්ම කාරණා එකතු කරගන්නට බොහෝම ශ්‍රද්ධාවෙන් අද පින්වන්ත දායකත්වයේ දරමින් මේ ධර්ම දේශනාව විසුරුවා හැරීමේ දායකත්වයේ දරමින් කටයුතු කරනු ලබන්නේ වාරියපොළ පදිංචි අපහිතවත් සත්පුරුෂ දානපති ව්‍යාපාරික පින්වත්
ලසන්ත රොෂාන් මහත්මයා විසින් ඒ වගේම එතුමාගේ ආදරණීය ස්වාමි බිරිඳ වෙන කාංචනා ගයානි මහත්මිය විසින් ලසන්ත රොෂාන් මහත්මයාත් කාංචනා ගයානි මහත්මිය විසිනුත් අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් කටයුතු කරනවා. ඒ දෙදෙනා බලාපොරොත්තු වෙනවා මේ උතුම් පින්කමේ දායකත්වයේ දරමින් තමන්ගේ නමින් ලසන්ත රොෂාන් මහත්මයාගේ නමින් මිය පරලොව යන්නට යෙදුන ආදරණීය මෑණියන් වන කුසුමන් පීරිස් මෞතුමියට පුණ්‍යානුමෝදනා කරන්නත් ඒ වගේම ආදරණීය පියතුමාණන් වන වසන්ත සෝමදාස මහත්මයාට පුණ්‍යානුමෝදනා කරන්නටත් එසේනම් මේ උතුම් ධර්ම දානමේ පින්කමේ බලයෙන් ලසන්ත රොෂාන් මහත්මයාගේ ආදරණීය මෑණියන් වන කුසුමන් පීරිස් මෞතුමියටත් වසන්ත සෝමදාස ආදරණීය පියාණන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ දෙදෙනාගේම සසර ගමන සැපවත් වේවා. සසරින් එතරව නිවන් දකින්නට මේ සියලු පින් හේතු වාසනාම වේවා කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම එතුමන්ගේ ආදරණීය ස්වාමි බිරිඳ වන කාංචනා ගයනි මහත්මියගේ නමින් මිය පරලොව යන්නට යෙදුන ආදරණීය පියතුමාණන් වන එච්.එම්. සේනාරත්න පියාණන්ටත් අත්තාවන එච්.එම්. පුංචි බණ්ඩා මහත්මයාටත් මේ පින් අනුමෝදන් වේවා. එච්.එම්. සේනාරත්න පියාණන්ටත් එච්.එම්. පුංචි බණ්ඩා අත්තාටත් මේ පින් අනුමෝදන් වේවා. එතුමියගේ නමින් මිය පරලොව ගොස් සිටින සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලුම දෙනාගේ සසර ගමන සැපවත් වේවා කියලා අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු. ඒ වගේම කාංචනා ගයනි මහත්මියගේ සුජීවත්ව සිටින ආදරණීය පින්වන්ත මෑණියන් ශ්‍රියා ඉලේ පෙරුම මෞතුමියටත් මේ පින් බලයෙන් ජීවිතයේ තිබෙන කරදර බාධක ග්‍රහාපල දෝෂ ලෙඩ රෝග අතුරු අන්තරා දුරු වේවා. පින්වත් මෑණියන්ටත් කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින්වත් ලසන්ත රොෂාන් මහත්මයාටත් ඒ වගේම කාංචනා ගයානි මහත්මියටත් ඒ දෙදෙනාටත් අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් සියලු ආශිර්වාදේ ලැබේවා. කරන කටයුතු සියල්ලක්ම සර්වපකාරයෙන් සාර්ථක භාවයට පත් වේවා. කායික මානසික සුවපත් භාවය නිදුක් නිරෝගී බව දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඒ දෙදෙනාගේ පවුල්වල ජීවත් වෙන සහෝදර සහෝදරියන්ටත් පුංචි දූපුතුන්ටත් පවුල්වල හැම දෙනාටත් අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් සියලු ආශිර්වාදේ ලැබේවා. සෑම දෙනාගේම ජීවිතවල තිබෙන කරදර බාධක ග්‍රහාපල දෝෂ දුරු වේවා. සියලු දෙනාටම සියලු යහපත සිත සාන්තියම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වන්ත ඔබ හැම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සැපවත් භාවයට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ වැඩිහිටියන්ටත් තරුණ දරුවන්ටත් පුංචි අයටත් සියලු දෙනාටත් අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් සියලු ආරක්ෂාව සිත සාන්තිය මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ රටට මුළු මහත් ලෝකයටම විපතක්ව පවතින කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් වෙලා රෝගී වෙලා සිටින සියලු දෙනාට ඉක්මන් සුවය ලැබේවා. සෑම දෙනාගේම ජීවිත සුරක්ෂිත වෙත්වා. සෑම දෙනාගේම ජීවිත ආරක්ෂා කර දෙත්වා. කොරෝනා වසංගතය අපේ රටින් මුළු මහත් ලෝකයෙන්ම ඊ타මත් ඉක්මනින් තුරන් වේවා. සැමට සියලු ආශිර්වාදය සියලු ආරක්ෂාව සිත සාන්තියම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සෑම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සංපatti හිමිනාතේ සමිඤ්ජතු. සෑම දෙනාටම තෙරුවන් සරණයි.